මේ ලෝක ජීවිතේ වඩා ඵලදායී කරගන්නත් අවශ්‍ය කරන දේශනාවක් මෙහිදී සිද්ධ කරොත් හොඳයි කියලා. දේශනාවට අදාළව මම මාතෘකාවක් විදියට හිතුවේ ඊටාම මනුෂ්‍ය සම්බන්ධකම් වලදී අවධානයක් යොමු කළ යුතුම අත්‍යවශ්‍ය මාතෘකාවක්. ඒ තමයි අපට අපේ සම්බන්ධකම් වලදී ගැටුම් අවම කරගන්නේ කොහොමද කියන එක. සම්බන්ධකම් වලදී ගැටුම් අවම කරගන්නේ කොහොමද කියලා තමයි අද මේ දේශනාවේදී ඔබත් එක්ක මම ධර්මානුකූලව සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ විවිධ දාර්ශනිකයෝ ගුරුවරු උගන්වපු දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි බලන්න ඕනේ අපේ ජීවිතේ මේ ගැටුම් ටිකක් අඩු කරගෙන යන්නේ කොහොමද අපිට තියෙන සම්බන්ධකම් එක්ක. පරමාර්ථයක් විදියට ගත්තොත් පරමාර්ථ සත්‍යයට අදාළව ගත්තොත් කිසිම සම්බන්ධකමක් ගැටුමකින් තොරව යන්න බෑ. සම්බන්ධකමක් නම් ඒක ගැටෙනවමයි. මොකද හේතුව සම්බන්ධ වීමම කියන්නේ ඒක වෙන්වෙන්න નિયમિત ගුණ ඒක ඇතුළත්නේ. සම්බන්ධ වෙලා ඉන්නවා කියන්නේ එකතු වෙලා ඉන්නවා කියන්නේ. يعني එකතු වෙච්ච හැම එකකම තිබෙන දෙයක් තමයි වෙන්වීම නැත්තම් ඉවත් වීම කියන එක. එතකොට සම්බන්ධකමක් අකණ්ඩව පවත්වාගෙන යනකොට අපිට තිබෙන අභියෝගය තමයි ඒ සම්බන්ධකමේදී ඇතිවෙන විසංවාදයන් ගැටෙන තැන් නොගැලපෙන තැන් අවම කරගන්නේ කොහොමද කියලා. දැන් විශේෂයි ඒක ගෘහස්ත ජීවිතයක් ගෙවන අයට මේ ගැටන අවම කර ගැනීම. පැවිද්දෝ අතරට උනත් මේක වැදගත්. මොකද හේතුව පැවිද්දෝ අතරත් ගැටුම් තියෙනවානේ. පැවිද්දෝ අතරත් පැවිදි පිරිසක් උනත් එකට ඉන්නකොට ගැටුම් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා. අර ഘോഷිතාරාමේ ගැටුම වැසිකිළියේ වතුර සල්පයක් භාජනයේ ඉතුරු වීම පදනම් කරගෙනනේ. ගැටුණා මාස ගාණක් ගැටුණා. හාමුදුරුවරු බෙදුනා, දායකයෝ බෙදුනා. බුදුරජාණන් වහන්සේ අවවාද දෙන්න ආවම බුදුරජාණන් වහන්සේට හාමුදුරුවරු කිව්වා ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්න අපි බලා ගන්නම් මේක. බුදුරජාණන් වහන්සේ අන්තිමට ඒ පිරිස අත්හැරලා පාරිලෙය වනයේටම වැඩියා. මේගොල්ලෝ හදන්න අමාරුයි කියලා. ඒ නිසා මේ ගැටුම කියන එක එකට ඉන්න කණ්ඩායමක් අතර ඇති වෙන්න පුළුවන් එක. දැන් අපිට මේ ගැටුමක් හරිම අසහනකාරී වෙන්නේ එහෙම ඒවා වෙන්න බෑ වගේව හිතන් හිටියොත් මුලින්ම. ඉන්නවනම් කිරිපැණි වගේ ඉන්න ඕනේ වගේ ඒවා ඔළුවේ තියන් හිටියන් තමයි අර ගැටෙන සුළු ඒ වගේ අත්දැකීම් එනකොට ඒක දරා ගන්න බැරි වෙනවා. හැබැයි අපි යථාර්ථයක් විදිහට අපේ ජීවිතේ අවබෝධ කරන් ඉන්නවා නම් සම්බන්ධකම් කියන්නෙම ඒවයි ගැටීමත් අන්තර්ගත එකක් කියලා. පැඳීම් කියන්නෙම රණ්ඩු වෙන්න මුලක් කියලා නේද? ඒක තේරුම් අරන් ඉන්නවා නම් ඒ වගේ ගැටුම් සහගත තත්වයන් එනකොට අර නොදැනුවත් මිනිස්සයාට වඩා සනසිල්ලකින් එයාලා මුණ දෙනවා. දැනුවත් එක්කෙනා. එහෙනම් සම්බන්ධකම් යනු ගැටුම් සහිත එකක්. ඒක මුලින්ම අපි තේරුම් ගන්න ඕන. කාට හරි සම්බන්ධකම් ඕන නම් එයා ඒ සම්බන්ධකමේ තිබෙන ඇලීම වගේම ගැටීමත් අපේක්ෂා කරන්න ඕන. නැත්තම් සම්බන්ධකම් හදාගන්න නැතුව ඉන්න ඕනේ. සම්බන්ධකම් හැදුනොත් රණ්ඩු තියෙන බව තේරුම් අරන් ඉන්න ඕනේ. ගැටුම් තියෙන බව තේරුම් අරන් ඉන්න ඕනේ. ඒක අවම කරගන්න වැඩ කිරීම වෙනම කතාවක්. අපි ඒක කතා කරනවා කොහොමද ඒක කරන්නේ කියලා. නමුත් ජීවිතයේ යථාර්ථය තමයි ඕනෙම සම්බන්ධකමක් ගැටෙන සුළු ලක්ෂණ වලින් යුක්තයි. මොකද මේ සම්බන්ධකම් හදාගන්න අය කියන්නේ කෙලෙස් තියන අයට. සම්බන්ධකම් හදාගන්නේ නැහනේ කිසිම ආකාරයක මෙයා මගේය, මෙයා මමය, මෙයා මගේ ආත්මයයි කියලා රහතන් වහන්සේලා. එතකොට ඔය වගේ සිතුවිලි අනිකා සම්බන්ධව ඉපදුනා නම් ඉපදිලා තියෙන්නේම
මමත්වයේ සක්කාය දිට්ඨිය ඇතුළු සියලුම කෙලෙස් තියෙන මිනිස්සුන්ට. ඒ මිනිස්සු අතර තමයි සම්බන්ධකම් තියෙන්නේ. ඒකෙන් කියන්නේ විවාහ ජීවිත ගෙවන්නේ නැහැ සෝතාපන්න වෙච්ච අය කියලා. සකෘදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අයත් විවාහ ජීවිත ගත කරනවා. එහෙම බෑයි කියලා එකක් බුදුදහමේ නැහැ. කාමරාග තියෙනවනේ. නමුත් අර සෝතාපන්න නොවුණු එක්කෙනෙකු සම්බන්ධකමකදී හැසිරෙන විදියට නෙමෙයි සෝතාපන්න වෙච්ච කෙනෙක් හැසිරෙන්නේ. මොකද එයා දැඩි මමත්වය දුරු කරගෙන තියෙනවා. උග්‍ර අර මමය මගය කියන චෛතසිකය එයා නැති කරගෙන තියෙනවා ධර්මානුකූලව ලැබපු සම්මාදිට්ඨිය නිසා. නමුත් අනික් සියලුම ප්‍රත්‍යජන ස්වභාවයේ ඉන්න අය නැත්නම් ආර්ය මාර්ගයේ පුහුණු වෙමින් ඉන්න අය සම්බන්ධකම් හදාගන්නෙම ආසින්දා. ආසින්දා තමයි සම්බන්ධකම් හදාගන්නේ. ඉතින් මේ සම්බන්ධකම් වලදී ඊළඟට ඕන එක තමයි අකමැති ඒවා නොකර ඉන්න ඕනෑ කියන එක. අකමැති ඒවා නොකර ඉන්න ඕනෑ කියන එක. ඒ කිව්වේ මට ඕන විදියට පවතින්න ඕනේ. මට ගැළපෙන්නේ නැති විදියට ඉඳීමෙන් වළකින්න ඕනේ. කවුරු හරි කෙනෙක් මට ඕන විදියට පවතින්නේ නැති වුණත් ගැටුමක් ඊළඟට මට පටහැනි දේ කරන්න පටන් ගැනීම කියන එකම ගැටුම ආරම්භ වෙන්න හේතුවක්. අපි සාමාන්‍යයෙන් ලෝකයේදී ස්වභාවය තමයි හිතන්න පුරුදු වීම මම නෙමෙයි ගැටෙන්නේ එයා. එහෙමනේ කියන්නේ නේද? මම නම් රණ්ඩු වෙන්නේ නැහැ. මෙයා තමයි රණ්ඩු වෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම කිසිම ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වන කෙනෙක් එක්ක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා රණ්ඩු වෙනවා නම් එයා මොන උපායක් හරි යොදලා මනෝවෛද්‍යවරයෙකුට යොමු කරන්න එපා. ඒ කියන්නේ එයාටම කන්ට්‍රෝල් කරගන්න බැරි මානසික මට්ටමකට එයා ඇවිල්ලා කියන කෙනෙක්ගේ අදහස. කියන්නේ මේ නිකන් ඉන්න ඇත්ත එක රණ්ඩු වෙනවා නම් ගිහිල්ලා. හැබැයි මම දන්නා තරමට මේ ලෝකයේ ජීවත් වෙද්දී අපේ ගැටුම්වලදී අපිව සාධාරණීකරණය කරලා අනිත් පාර්ශවයට චෝදනා කරාට මොකද ඇත්තම කතාව තමයි බොහෝ වෙලාවට අපිත් එක්ක තියෙන ගැටුම් වලට අපෙත් හේතු තියෙනවා. අපේ කිසිම හේතුවක් නැතුව අපි අන්තිම අහිංසක සහ යහපත් අය වෙලා ඉඳිද්දිත් අපිත් එක්ක ගැටෙනවා නම් මං කිව්වේ අර උමුතු වෙච්ච කෙනෙක්. ඒගොල්ලෝ සයිකියාට්‍රික් කෙනෙකුට මේ කවුරු හරි ડોක්ටර් කෙනෙකුට එහෙම ගෙනිහිල්ලා පෙන්නන එක හොඳයි. නමුත් ඔය දරුවෝයි දෙමව්පියෝ අතර තියෙන ගැටන, පිරින්දෑවරු සහ ස්වාමි පුරුෂයෝ අතර තියෙන ගැටන, බෑනලා සහ ලීලිලා අතර තියෙන ගැටන නේ නන්දම්මල මාමලා එක්ක ඒ ගැටන ඒවා කොහොම දෙපාර්ශවයේම හේතු සාධක ඇතුව තියෙන ගැටන. ඒ හේතු සාධක වෙනස්. ඒ ගැටුම් වලට බලපාලා තියෙන හේතු වෙනස්. සමහර ගැටුම් කෙනෙකුට අධික ලෙස ඇලුණු කෙනෙක් ගැටුම් ආරම්භ කරනවා. අධික ලෙස ඇලුණු කෙනෙක්. එයා ගැටුම් ආරම්භ කරන්නේ තමන් ඇලිලා ඉන්න දෙයට බාහිර පාර්ශවයක් මැදිහත් වෙනවා දකින්නකොට. උදාහරණයක්. අපේ මේ වීරසිංහ මෞතුමිය ගත්තොත් දැන් තුමිය නම් පැරණි විදුහල්පතිතුමියක් නේ. එතකොට දැන් ඔබතුමියගේ පුතාලට අධික ලෙස ඇලිලා ඉන්නවා නම් අධික බැඳීමක් තියන් ඉන්නවා නම් තින්දී ඔබතුමියගේ මනස මේ අකමැති වෙන්න පුළුවන් එකක් තමයි පසුව පවුලට එකතු වෙච්ච දියණිවරු සීමාවක් නැතුව ඔබතුමිය ඇලිලා ඉන්න පුතණුවන් පාලනය කරනවා දකින්න. ඒ කියන්නේ ඒකට සාමාන්‍යයෙන් මිනිස්සයෝ විදියට කැමති වෙන්නේ නැහැ. يعني ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඒව ඇත්තට ගණන් ගන්නේ නැහැ. ඒවා මේ ජීවිතේ යථාර්ථ කියලා තේරුම් ගන්නවා. නමුත් සාතිශය බහුතරයක් අයට
තමන්ගේ නිර්මාණය වෙන කෙනෙක් පරිහරණය කරනවා බලන් ඉන්න එක ඒක ටිකක් අමාරු වැඩක්. තමන්ගේ නිෂ්පාදනය පසුව වෙන කෙනෙකුගේ මේ සභාපතිත්වය යටතට යන එක නේ. ඒ කියන්නේ තමන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි වෙන කෙනෙක් කියලා සභාපති වෙනවා. මේ නිෂ්පාදනයේ මේ මූලික තීන්දුව తీරන දෙන්නා වෙනවා. අන්න එතකොට ගැටුම් පටන් ගන්නවා. ඒ ගැටුම පටන් ගන්නේ සමහර විට මේ වෙන වෙන මතු පිට කාරණාවලින්. බැලු බැල්මට කතා කරන හැටි හොඳ නැහැ. පිරිසිදුකම මදි. දැන් මේ වගේ දේවල් තමයි මතු පිටට ගන්න චෝදනා අතර තියෙනවා. හැබැයි ඇත්තටම ගැටෙන්නේ ඇයි කියලා බැලුවොත් ඒ අර වගේ දේවල් පවා සීමාවක් ඉක්මවලා අපිට මේ මතුවෙලා පේන්නේ කරුණු විදියට දුර්වලකම් විදියට. ඇයි කියලා බැලුවොත් ඒ තමයි තමන්ගේ පාලනයේ තිබිච්ච හෝ තමන්ගේ යටතේ තිබිච්ච දෙය තමන් නිර්මාණය කරනු ලැබූ දෙය වෙනමම කෙනෙකු විසින් පරිහරණය කිරීමේදී ඇතිවෙන අසහනය විසින්. ඒක අසහනයක්. තමන් අවුරුදු ගාණක් හදපු කෙනෙක් පසුව මේ 100%ක් නෙමෙයි 70%ක් විතර හරි අනෙකෙකු විසින් පාලනය කරනවා හෝ තීන්දුව తీරන ගන්නවා දැකීම ඒක උහුලා ගන්න එක සෑහෙන දියුණු හිතක් තියෙන කෙනෙකුට තමයි කරන්න පුළුවන්. හිත ගොඩාක් බණ දහම් හැදිලා ජීවිත අහලා මේ හිත හැදිලා තියෙන්න ඕනේ බණ දහම් අහලා. මේවා තේරුම් අරගෙන තියෙන්න ඕන කිසි දෙයක් මම කරගන්න බෑයි කියලා. සදාකාලිකව කිසි දෙයක් මගේ කරගන්න බෑ කියලා එහෙම තේරුම් අරගෙන ඉන්න අයට ඕක එච්චර අර්බුදයක් නෙමෙයි. ඒත් දැන් අපේ මේ සමාජය ගත්තොත් මේ බටහිර අයට වඩා වෙනත් යුරෝපයේ නැත්නම් ඔය සුදු ජනතාව ජීවත් වෙන මේ රටක ඉන්න අයට වඩා අපේ ඇටැච්මන්ට් වැඩිනේ. අපි ඔය බෞද්ධ අනිච්ච ඕවා කිව්වට අපි තරම් ඇලිලා මේ පදාගෙන නේද? හරිම මේ දරුණු ගැට ගැහිලානේ අපි ඉන්නේ. ඒ අතින් අනිත්‍යයෙන් මේ හැමතිස්සෙම දරුවෝ ස්වාධීන කරගන්න බලනවා. තමනුත් ඒ ඔස්සේම ස්වාධීන බව හොයාගන්න බලනවානේ. දරුවන්ට පුළුවන් ඉක්මනින් නිසි වයස ආපු ගමන් නිදහස දීලා තමන් නිදහස් වෙන්න බලනවා. අපි ඔය කිව්වට ළමයින්ගෙන් නිදහස් වෙන්න ඕනේ මේ මැරෙන්න නිදහසක් නැහැ නැත්තම් කියලා කිව්වට ඒ නිදහස් කරා කියන කට්ටියත් ගේ අස්සෙම ඉන්නවට තමයි අපි කැමති. තේරුණානේ? එහෙම ඈතට යනවා කිව්වොත් වෙන පළාතක පදිංචිට යනවා කිව්වොත් එහෙම මූණු කුණ්ඩ හට්ටි වගේ වෙලා නවතින්නේ නේ. ඒ කියන්නේ එහෙම මේ අපේ මේ බෞද්ධ මිනිස්සු අත වශයෙන්ම කිව්වොත් මේ බුද්ධ ආගම තේරුම් අරන් ඒවට අනුව ජීවත් වෙනවට වඩා මේ එන්ටර්ටේන්මන්ට් නේ තියෙන්නේ. කියන්නේ මේ බුද්ධ ධර්මයේ කියලා බොහොම ප්‍රාසංගික බොහොම ප්‍රදර්ශනාත්මක සංදර්ශනාත්මක කටයුතු තමයි මේ බෞද්ධ ආගම ලෙස ඔය එළියට පේන්නේ. සුදු ඇඳගත්තු මිනිස්සු පන්සල් වල පිරීලා ඉන්නවා, බෝගස් ගාව පොලිමේ ඉන්නවා, විශාල පූජා නේද? ඒ ඔක්කොම තිබුණට මිනිස්සු ප්‍රායෝගික ජීවිතේදී තමන්ට දේවල් අතාරින්න වෙනව එක වෙලාවක කියන එක හරි තේරුම් අරගත්තු අය පොඩ්ඩයි ඉන්නේ. ඒ නිසා මේ විවාහ ජීවිතයේ ළමයි ලපටිත් ඉන්නවා තමන්ගේ දුවා දරුවන්ට. ඒත් සමහර දෙමව්පියෝ විඳවනවා අපි කියන දේවල් දැන් අහන්නෙම නෑයි කියලා. ඒ කියන්නේ අපි කියන දේවල් අහන්නෙම නෑ. ඒගොල්ලොන්ට හිතුමතේට වැඩ කරන්නේ කී හරියට විඳවනවා. සමහර විට අම්මලත් 70 75 පැනලා දැන්. එයාලගේ දරුවන්ට දරුවොත් ඉන්නවා, දරුවන්ගේ දරුවොත් ඉන්නවා. ඒගොල්ලොත් 50ක් කිට්ටු කරලා. ඒත් අර 70 80 ඉන්න එක්කෙනා අපේක්ෂා කරනවා මගෙන් අහලා තමයි මෙව්වා කෙරෙන්න ඕන කියලා. ඉතින් එහෙම කෙරෙන්නේ නැතුව සාදීනව තීන්දුව తీරන ගන්නවා දැක්ක ගමන් සන්තෝෂයේද ද්වේෂයේද? ද්වේෂයනේ. ඉතින් ගැටුමේ මුල. මුලින් හිතින් ගැටෙනවා. ඊළඟට ඉඟි වලින් ඉරියව් වලින් ඒවා පෙන්වන්න පටන් ගන්නවා. ඊළඟට ඒවා වාචසික හෝ කායික ප්‍රකාශන වෙනවානේ. එළියටම පයින්නවා අපේ ඇතුලේ තියෙන ගැටනේ.
ඇත්ත වශයෙන්ම මේ අපේ තියෙන උග්‍ර තණ්හාව, තරුණු වියරු තණ්හාව අපේ අය සහ අපේ දේවල් පිළිබඳව අපේ පසුකාලීනව උග්‍ර ද්වේෂයකින් පෙළෙන පිරිසක් බවට පත් කරවලා තියෙනවා. කියන්නේ දැඩි තණ්හාවෙන්, දැඩි ආසාවල් වලින්, දැඩි සෙනෙහංගෙන්, උග්‍ර ප්‍රේමයෙන් වෙලෙන කට්ටිය පසුව දැඩි ලෙස වෛරීව, ද්වේෂසාගතව, ක්‍රෝධය මුල් කරගත්තු මනස් වලින් යුක්තව කටයුතු කරනවා අපට බෞද්ධ සමාජය තුළ දකින්නට පුළුවන් ඕනතරම් දකින්න පුළුවන්. ඔබ ඒ අය අතර නැත්තම් ඔබ වාසනාවන්තයි. අනේ අපි නම් ඒ තත්ත්වයට වැටිලා නැහැ, ඒක ලොකු දෙයක් කියලා. නමුත් සාතිශය බහුතරයක් මිනිස්සු තාම ඉන්නේ එතන. හේතුව තමයි දැඩි ලෙස ඇලෙනවා, ඒ නිසාම දැඩි ලෙස ගැටෙනවා. ඇයි අපේ ගැටුම් කියලා ඇහුවොත් එයා මෙයා අතන මෙතන ආදී සිද්ධි හෝ පුද්ගලයෝ නෙමෙයි හේතුව. අපේ තියෙන දරුණු ඇලීම. ඇත්ත වශයෙන්ම එහෙම අපේ ලොකුවට ඇලීමක් නැතුවත් හදන වඩන ළමයිත් ඉන්නවා ගෙවල් වලනේ. එහෙම ඇත් ඉන්නවනේ. ඒක කෙලින්මත් කියනවා, භාවිතාවේදීත් පේනවානේ. එයා ගැන නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නැත කියලා මේ අවුරුදු 7-8 ඉඳලා ලේබල් කරපු පොඩි උනුත් ඉන්නවා. ඊගොල්ලෝ කොයි ආකාරයකට පසුව ක්‍රියාත්මක වෙනවා දැක්කත් එහෙමට ගැටුම් නෑ. මොකද හේතුව ඒගොල්ලෝ ගැන పూర్ව නිගමනවල පෙර සිටම ඉඳලා තියෙනවා. එහෙම ඉඳලා තියෙනවා. හැබැයි ඔය සමහරු හදනකොට මුල ඉඳලම කියනවා මට හිටියොත් ඉන්නේ මෙන්න මෙච්චරයි කිය නේද? අනිත් ඔක්කොම පිටු පාන්න පුළුවන්, මෙයා නන් නෑ කිය අල්ල ගන්න අය ඉන්නවා. මතක තියාගන්න පසු කාලීනව වැඩිපුරම අඬන්නේ ආහින්දා. වැඩිපුරම විඳවන්නේ ආහින්දා. පිස්සු හැදෙන සමහරුන්ට ඒ දරුණු අල්ලාගත්තු එක්කෙනා හින්දා හොඳටම ඔළුව නරක් වෙලා යනවා. මොකද හේතුව දැඩි බන්ධනය නම් උග්‍ර ගැටුමින් තමයි කෙලවර වෙන්නේ. අර පැරණි මිනිස්සු කීමටත් කියනවනේ නේද? මේ වැඩි ආදරේ, වැඩි සෙනෙහේ දබරට කියලා නේද? ඒවා ඒ නිකන් කතා නෙමෙයි. කියන්නේ අපි අපේ ප්‍රශ්නේ දබර වීම නම් නේ. අපේ ප්‍රශ්නේ ගැටෙන එක නම් අනිත් අයයි අපි අතර. ඉතින් ඇත්තටම ඒකෙදි අපි වටහා ගන්න ඕනි දේ තමයි ඒ අපේ සෙනෙහෙම තමයි. අපි යාට තියෙන දරුණු ඇලීමම තමයි. ඉතින් කෙනෙකුට එන ප්‍රශ්නේ තමයි ඉතින් පුතාට ඇලුනා නම් පුතාට ඇලුණු විදියට ඉන්නේ නැතුව මාත් එක්ක මොකටද මරා ගන්න එන්නේ කියලා. ඒ කියන්නේ ලේලිලට එන්න පුළුවන් එකක් නේ. ඊළඟට ඕකම එන්න පුළුවන් මේ අනිත් පාර්ශවයටත් නේ. නන්දම්මලටත් එන්න පුළුවන්. එයා සාමි පුරුෂයාට ඇලිච්ච එක වෙනම කතාවක්. මං එයාගේ අම්මා ඉතින් මෙයා මාත් එක්ක මොකටද ගැටෙන්නේ? දැන් තියෙන ඇලුනම බෙදා ගන්න කැමති නැහැ. ඇලුනම තියෙන ප්‍රශ්නේ තමයි බෙදා ගන්න කැමති නැහැ. උග්‍ර ඇලීමක් තියෙනකොට අපි කවුරු කැමති එයාව තනියම පරිහරණය කරන්න නේ. තනියම පරිහරණය කරන්න. උග්‍ර ආසාවක් ඇති වෙච්ච මේ ටොෆි එකක්වත් බෙදා ගන්න කැමති නැහැ නේ. ඒක බෙදන්න නැතුව ආස අඩු වේවින් බෙදන එකනේ සාමාන්‍ය ක්‍රමය නේද? ඒ කියන්නේ Tamanට ඕනේව ටික දඩි පිටි ගාලා හංගගෙන සාමාන්‍ය ටොෆි චොකලට් බෙදද්දී උනත් මිනිස්සු බෙදන්නේ මේ Taman එච්චර කැමති නැති ඒවා. කැමති නැති ඒවා තමයි මිනිස්සු ගොඩාක් එම් බෙදා හදාගන්නේ. Tamanට ආසේව බෙදා හදාගන්න එහෙම කැමති නැහැ මිනිස්සු. ඉතින් ඔය දරුවෝ කියන අය නේ, Tamanගේ දරුවෝ Taman හදපු අය වෙන කෙනෙක් එක්ක බෙදා හදා ගැනීම කියන එකට හිත පුහුණු කරගත්තා නම් මේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම අම්මා කෙනෙක්. බුද්ධිමත්ම තාත්තා කෙනෙක්. ඒකට හිත හදාගෙනilla ඉතාම දුෂ්කර කාරණයක්. ඊළඟට තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳ එයාගේ අම්මා තාත්තා එක්ක ගනුදෙනු කරන්න යන වෙලාවේදී
තමන් බැඳිච්ච එක්කෙනා වෙන එක්කෙනෙක් එක්කත් ආදරේ බෙදා හදා ගන්නවා දකින්න එක ඒකටත් ගැටෙනවා. ඒ අර සමහර පිරිමි ඉන්නවා තමන්ගේ බිරිඳ දෙමව්පියන්ට ලැබි වෙනවට ඔවුන්ගේ හොඳ කියනවට ඔවුන්ට ප්‍රශංසා කරනවට මේ හරියට අකමැති නේද සලකනවට අකමැති පිරිමියා තිනවා. ඒකෙදි අපිට හිතෙන්නේ මේ මොන දුෂ්ට වැඩක්ද කියලා. හැබැයි ඇත්තම කාරණේ තමයි අර තමන් සීමාව ඉක්මවලා කෙනෙකුට ඇලුනට පස්සේ වෙන දේ තමයි එයා එයාගේ අම්මා තාත්තවත් පරිහරණය කරනවට කැමති වෙන්නේ නැහැ. තමන්ගේ ඕන දෙයක් තමන්ගේ බිරිඳ වෙනුවෙන් වියදම් කරන කට්ටිය ඉන්නවා. හැබැයි තමන්ගේ දේවල් වලින් එක රුපියල් 1000ක දෙයක් බිරිඳ අම්මට හෝ නෑදෑයින්ට දෙනවා දැක්කොත් මරා ගන්න යන කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ අර තමන් ඇලිච්ච එක්කෙනා කිසිම ආකාරයකින් වෙන කෙනෙකු සමග ඇලෙනවට කැමති නැහැ. ඒක තමයි ඇලීමේ තියෙන ආදීනවේ ඕක. ආස්වාදේ තමයි යා සන්තෝෂෙන් ඉන්න එක. ආදීනවේ තමයි එයා ඇලිලා ඉන්න ඕනේ තමන් එක්ක විතරයි කියලා හිතන එක. ඒකම අර ආස්වාදයත් එක්ක එන මහා ගින්දර ප්‍රශ්නයක්නේ. පිච්චෙන දැවෙන ප්‍රශ්නයක් ඒක. එහෙනම් ඔබ හොඳට වටහා ගන්න ඕන තමන් එක්ක කෙනෙක් ගැටෙනවා නම් එයා ගැටෙන්නේ නිකන් නෙමෙයි කියන එක. එයා ගැටෙන්නේ යාට මේක බෙදා හදා ගනිද්දී ඒක ඒන ආවේගය සමතයකට පත් කරගන්න යාට බෑ ඒකයි. ඒකනේ අර හෙන්රි කල්දේරා කියලා මහත්තයෙක්ගේ ගීතයක් ඔබ අහලා ඇති. ඔහු දෙනෙත් අන්ධ ගායකතුමෙක් නේද හිටපු. එයා මිය ගිහිලා මං හිතන්නේ. එයා කියනවා තවත් සඳක් ගෙට පායා එනදා අඬන්න එපා අම්මේ කියලා. එයා ඒ ගීතේ කියන විදිහට විවාහ වෙන දවසේ අම්මා අඬනවා. එයා පුතා විදිහට කියනවා තවත් සඳක් ගෙට පායා එනදා අඬන්න එපා අම්මේ කියලා. දැන් එතකොට එයා ඒක ඇතුලේ නොකිය කියනවා අපේ ගෙදර මෙච්චර කාලයක් එක හඳයි තිබුණේ. ඒ අම්මා දැන් ගෙට තව හඳක් පායන්න හදන්නේ. ඒ තමයි මම එකරන් එන බිරිඳ. අම්මට කියනවා අඬන්න එපා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හදාගන්න එපා කියලා කියනවා. මොකද ඕනම අම්මා කෙනෙක් කැමති ඕනම තාත්තා කෙනෙක් කැමති දුව හෝ පුතා තමන්ම එකම එක්කෙනා කරගෙන ජීවත් වෙනවට. ඒක තමයි මනුස්ස ස්වභාවය. එතකොට පුතත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒකට. පුතා ගිහිල්ලා බිරිඳට ඇලුනා කියලානේ. රණ්ඩු වෙන්නේ නැහැ. දූ ගිහිල්ලා බෑනට ඇලුනයි කියලා රණ්ඩු වෙන්නෙත් නැහැ. රණ්ඩු වෙන්නේ මේ බෑන හෝ ලේලි එක්ක. මේ අපේ බෝධිසත්වයෙක්ගේ හදාගත්තු ළමයා කෑවා කියලානේ. ඇවිල්ලා මාස කීපයක් ගියේ නැහැ වෙනස් කරා. කොච්චර හොඳ ගති තිබුණාද ওই ළමයාට. අහවලා තමයි කෑවේ ඔළුව කියලා එහෙම මේ දරුණු ගැටුම් වලට යනවා. ඉතින් මට ඒ වගේ අයගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් එච්චර හොඳට හැදුවා නම් එළියෙන් ඊට පස්සේ 25 අවුරුද්දකට පස්සේ ආපු කාන්තාවකට මාස 5න් වෙනස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එච්චර හොඳට හදපු එක්කෙනෙක් මාස 5ක් ඇතුළත කාන්තාවක් හෝ පිරිමියෙක් අලුතින් ඇවිල්ලා එයාව වෙනස් කරා නම් එතකොට හදපු එකේ අවුලක් නැද්ද? නේද? හැබැයි අර තමන් ආදරය කරන හෝ තමන්ගේ නිර්මාණය වැරද්දක් දකින්න කැමති නැහැ මිනිස්සු. එතකොට හිතන්නේ මේ නිර්මාණය දූෂිත කළා එළියෙන් ආපු එක්කෙනා. ඒක තමයි ලේලිල් එක්ක මරා ගන්න. බෑනනුවන් එක්ක. ඒ ඊර්ෂ්‍යාව වෙන විදියකට යන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක අපි ඕනි කෙනෙකුට වෙන්න පුළුවන් එකක්. ඔය වගේ බැඳීම් ඇතුලේ යන ඕනිම කෙනෙකුට ඕනිම කාන්තාවකට ඕනිම පිරිමියෙකුට ඔය ගති ස්වභාවය පැන නගින්න පුළුවන්. ඒක ඇත්තටම ඊටාම හොඳ
යහපත් සිතුවිල්ලක් වෙච්ච ආදරේ ඊළඟ නරක ප්‍රතිඵල. දරුවන්ට තියෙන දැඩි ආදරේ නරක ප්‍රතිඵල ඒක. ඒක තියෙන දේ ඒකයි කියන්නේ ඒ ද්වේෂය ඒ ඝට්ටනේ පටන් ගන්න හොඳ සිතුවිල්ලක් මුල් වෙලා. ඒ කියන්නේ මේ දිගටම පුතාටත් වෛර කර කර ඉඳලා ඒකෙම දිගුවක් විදියට ලේලිට වෛර කරනවා නම් නරක එකක තව නරක අවස්ථාවක් නේ. නමුත් ඒ වෙනුවට වෙන්නේ ඊටාම හොඳ මනෝභාවයක් නේ ආදරයක් දැක්වීම කියන එක. හැබැයි ඒ ආදරයේම දිගුවක් විදියට තමයි තමන් ආදරය කරපු කෙනාට තව කෙනෙක් ලං වෙනකොට ගැටුම පටන් ගන්න. ඒ තමයි ඒ ඝට්ටනේ ස්වභාවය. මේ ගැටුම් ඇති වෙන හේතු මොකද්ද කියලා තමයි මම ඔබට තෝරලා දෙන්න උත්සාහ කරන්නේ. ඊළඟට දැන් ඇයි ලේලි කෙනෙක් බෑන කෙනෙක් නැන්දම්මා හෝ මාමා එක ගැටෙන්නේ නේ? ඇයි මොකද්ද හේතුව ඒගොල්ලෝගේ? ඒගොල්ලෝ හැමතිස්සෙම හිතනවා ඒගොල්ලෝ 25 අවුරුද්දකට පස්සේ හෝ 30 අවුරුද්දකට පස්සේ නැත්නම් 18 අවුරුද්දකට පස්සේ යටත් පිරිසෙයි මේ මිනිස්සෙකුගේ ජීවිතයට ලං වුණාට පස්සේ එයාට ඊළඟට අවශ්‍යතාවයක් එනවා ඒකේ පූර්ණ බලය Taman සන්තක කර ගැනීම. මොකද එයා හැමතිස්සෙම දන්නවා 25 අවුරුද්දක් අරගොල්ලොත් එක ලොකු බන්ධනයක් තිබුණා. ඒක තියෙන තාක්කල් මට බන්ධනයක් තියේද කියලා සැකයක් තියෙනවා. ඒ කියන්නේ අචර ලොකු කාලයක් දිගු කාලයක් බැඳිලා ඉඳපු අය ඒක එක්ක මටත් දෙන්න පුළුවන් ආදරේ. එතකොට ගොඩක් වෙලාවට ඊටාම සුළු සිද්ධි ඒ අලුතින් අර ගෘහයට ආපු කාන්තාවට හෝ පිරිමියාට දැනෙන්නේ නිකන් සැලසුම් සහගතව තමන්ව මේ කපලා දාන්න කරන වැඩ වගේ. ඒ කියන්නේ සැලසුම් සහගතය. ඒවා නිකන් මේ නොහිත කරන දේවල් කියලා නෙවෙයි. එතකොට හිතෙන්නේ මේ හිතලම තමයි. මේ හිතලම තමයි මම මේ ගෙදරට ආපු දවස් ඉඳලා මේගොල්ලෝගේ තියෙන අකමැත්තක්. ඒ හිතලම තමයි මේ ඔක්කොම කරන්නේ කියලා එයාගේ හිත එයාට කියලා දෙන්න ගන්නවා. එතකොට එයා හිතනවා අර අතීත සම්බන්ධකම් සියල්ලෙන් මෙයා ගැලෙවුවා නම් මට පූර්ණ අයිතියක් අත් කරගන්න පුළුවන් කියලා. දැන් ඔය අලුත් විවාහකයෝ විවාහ වෙන්න කලින් ඉඳලම මේක පටන් ගන්නවා. ඉස්සර කට්ටිය ඇවිල්ලා මේ විවාහයෙන් සැලකිය යුතු කාලයකට පස්සේ මේ වැඩේ පටන් ගන්නනේ. දැන් කට්ටිය ටිකක් ඊටත් වඩා මේ දරුණු අය ඒගොල්ලෝ මේ විවාහ වෙන කලින් ඉඳලම නීතිය දානවා අපි දෙන්න විතරයි අරයා මෙයා නෑ මෙතනින් එහාට කියලා. ඉතින් අර දැඩි ලෙස කාන්තාවට හෝ පිරිමියට ලොල් වෙච්ච එක්කෙනෙක් නම් ඒ සියල්ලට හා කියන. ඒ වෙලාවේ එයා දන්නෙත් නෑ ඒක කරන්න පුළුවන් එකත් බැරි එකත් කියලා. හා කියන. පස්සේ අර පැරණි සම්බන්ධකම් නැතුව අලුතින් තෝරාගත්තු තෝරා ගැනීම එක්ක ජීවත් වීමේ තියෙන දුෂ්කරතාවය අර හා කියපු මනුස්සයට එනෝ ජීවිතේ. ඒගොල්ලෝ ගොඩාක් ඊට පස්සේ ගෙවන හැම තප්පරයක්ම පීඩාවෙන් ගෙවන්නේ. ගෙවන හැම තප්පරයක්ම පීඩාවෙන් ගෙවන්නේ. මොකද හේතුව හැම තිස්සෙම පරීක්ෂා කරන අය ඉන්නවා. අම්මලා එක්ක නෑදෑයෝ එක්ක සහෝදර සහෝදරියෝ එක්ක තාමත් තියේද ලොකු බැඳීම්. හොරෙන් ගනුදෙනු කරනවා. උදෙත් කෝල් කළා හවසත් කෝල් කළාද? මොනවද ඔච්චර කියවන්න තියෙන්නේ? එහෙම කට්ටිය ඉන්න. ඉතින් ඒගොල්ලොන්ට කවදාකවත් සැනසෙල්ල නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. මම ඔබට කියන්නේ එහෙම ඒ පැටර්න් එකේ ඒ තින්කින් පැටර්න් එක ඒක ලස්සන එකක් නෙවෙයි. ඒක හරිම සෙල්ෆිෂ් එකක් නේ. තරුණු ආත්මාර්ථකාමී එකක් නේ ඒක. ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ ඉන්නේ සැකෙන්, අසහනෙන්, දුකෙන් නේද? කලකිරීමෙන්.
ඇත්ත වශයෙන්ම සමහර කාන්තාවෝ සහ පිරිමි මට මුණ ගැහිලා තියෙනවා. සාමි පුරුෂයා හෝ බිරිඳ මේ ගෙදර එන්න කලින් අම්මට තාත්තට ගත්තු කෝල් වල මේ අර හිස්ටරි එක ඩිලීට් කරන කට්ටිය. ඒ කට්ටිය ඉන්නවා. මට හම්බෙලා තියෙනවා. අපේ සමාජෙ එච්චරටම පිරිහිලා ඉන්නේ ඇත්තටම. මේ ඒකයි මං කිව්වේ මේ බුද්ධ ආගම කියලා එන්ටර්ටේන්මන්ට් වැඩ අවුලක් නැහැ. ඒ ගෙවල් වලත් නම්බර් එකට 10 15 නම වඩම්මලා දාන දෙනවා. වෙසක් පොසොන් වලට තනියෙන් දන්සල් දෙනවා ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලොන්ගේ ඇතුලේ කිසිම අතහැරීමක් දිනු වෙලා නැහැ. ඔය ගොඩාක් ඔය දන්සල් දෙන මිනිස්සු බලන්නකො පාරේ වාහනෙට ඉඩ දෙනවද කියලා. ඒ කියන්නේ දෙනවා කියන්නේ මේ දෙනකොට මොන්ටෙරෝ නවත්තලා සව් දෙනවා. සව් එකක් බොන්නම කියලා. හැබැයි ඒ මිනිස්සු ඊළඟට පාරේ යන වෙලාවට කායිර මාරු වෙන්නේ අර මේ වාහනේට ඉඩ දෙන්නේ නැතුව මේක අපිට අයිති කියලා බදාගෙන කායිර මාරු. තමන්ව මේ පසු කර යන්න හදනකොට ඉඩ නොදී යන හැටි පාර මැද දෙන්නේ නැහැ ඉඩ. හැබැයි ඒගොල්ලෝ දන්සල් දෙනවා. මට ඔබට තෝරලා දෙන්න ඕනේ මිනිස්සු දීම කියලා ක්‍රියාවක නියැලිලා හිටියට ඒක ඇතුලේ වෙන්න ඕන දේ කරගෙන නැහැ. දීම නම් අපේ පුහුණුව. එතන තියෙන්න ඕනේ ගුණය අතහැරීමනේ. එහෙනම් මට පුළුවන් වෙන්න ඕනේ අනිත් එක්කෙනා මාව පහු කරලා යන එකක් දරන්න. ඉඩ දීමක් නේ. අනිත් එක්කෙනාට හරවන්න දීමක් නේ. ඒකට මම මගේ හිත පාලනය කරන් ඉඳීම කියන්නේ මගේ තණ්හාව මම ඉක්මනට යන්න ඕනි මම මුලින් ඉන්න ඕනි කියන තණ්හාව යටපත් කිරිල්ලක් නේ. එහෙනම් අපේ බුද්ධ ධර්මය අපේ ඇතුලේ තව ටිකක් දියුණු කරගන්න එක ගැටුම් අවම කරගන්න අවශ්‍යයි. මොකද අපි මේ ඔක්කොම රණ්ඩු තියෙන්නේ බදන් ඉන්නකොට. දරුණු ලෙස බදාගෙන ඇලීගෙන ඉන්නකොට වහල් වෙලා රණ්ඩු වල ඉවරයක් නැහැ. ගැටුම් වල ඉවරයක්. දැන් හොඳයි. ඔය ඉස්සර මේ අපේ මේ වගේ ගම්වලනේ මතුගම අගලවත්ත දැන් අපේ ගම් මාවරල මාතර ඔය පැති ගම්වල මිනිස්සු සමහරු මන් දැකලා තියෙනවා තමන්ගේ වත්තෙන් වැටිච්ච මේ කොළපු මටුළු කෑල්ලක්වත් අරන් යනවා දැක්කොත් මරා ගන්න යන කට්ටියක් දැකලා තියෙනවා. මං ඒවා දැකලා තියෙන මිනිස්සුන්ගේ ගති දර කෑල්ලක් නිකන් වැටිච්ච දර කෑල්ලක් අහුලනකොට ඒකට වත්ත වටේ කැරකි ඉන්න කට්ටිය ඉන්නවා ඒ වැටෙන සැනින් අහුල ගන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ විශාල බයක සහ අසහනයක ඉන්න වෙන කෙනෙක් අහුල ගනී කියලා එක. ඒ කියන්නේ දරුණු ඇලීම් නේ. ඒගොල්ලන්ට කොහෙවත් ගිහිලා ඉඳලා එන්නත් අමාරුයි. කොහෙවත් යන්න අමාරුයි. මේ කවුරු හරි පිටරට ඉන්න කට්ටියක් ඉන්නවද මේ බනට අදාළ? ඉන්නවනේ. කවුද? ඔයගොල්ලෝ? ආයෙකනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒ රටවල් වල මිනිස්සු දවස් ගණන් මේ ගෙවල් හරි ඉන්න මේ තමන්ගේ නවාතැන වහලා දාලා සංචාරකයෝ විදිහට ඒගොල්ලෝ ඇවිදිනවානේ. දැන් අපේ ගත්තොත් අපේ රටේ ආයත මේ බෞද්ධ අපිට කොච්චර අමාරුද අඩුම දවස් 4ක් ගේ වහලා දාලා කොහේ හරි ගිහිල්ලා නිදහස් ඉඳලා එන්න. ගියත් ගියපු වෙලේ ඉඳලා කල්පනා කරන්නේ වැට කඩලද දන්නේ පොල් අහුලලද දන්නේ මේ ගස් ලැබු ගෙඩිය ඉදිලා තිබුණේ ඒක කුරුල්ලෝ කාලාද දන්නේ. දැන් ඔන්න ඔය වගේ තාම තුට්ටු දෙකේ දේවල් හින්දා අර ගියපු ගමන ඉවර කර ගන්නවා අපි. හරි ගස් ලැබු ගෙඩිය මොකද රුපියල් 150ක් වේ නේද ඒක. ඒක වගේද අපි කොහේ හරි ගිහිල්ලා සනසිල්ල දවස් දෙකක් ඉන්න එක. හැබැයි අර ගස් ලැබු ගෙඩියම පේනවා ඔළුවේ. ඒකම පේන එක කුරුල්ලෝ කෑවත් දන්නේ නැහැ. ඕක මම පොඩි කාලේ ඉඳලා පරිස්සම් කරගෙන ආවේ. දැන් ඒ වගේ මනෝව්‍යාධි හදාගත්තොත් ඉතින් අපිට කිසි තැනක සතුට නැහැ.
අසතුටෙන් අසහනෙන් මූණු එල්ලගෙන යන්නේ කොයි පැයේද කියලා ගණන් හදනේ. හරි විඳවන ජීවිත අපි ගත කරනවා. ඒක මේ බටහිර මිනිසා අපිට වැඩිය ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ඇත්ත වශයෙන්ම මේ එහෙම දේවල් අතෑරලා දාලා නේද? ලැබෙන තැනක ජීවත් වීම, ලැබෙන දෙයක් කෑම, ඒ කාරණා වලින් ඒගොල්ලෝ හරිම දියුණු වෙලා තියෙනවා. අපි මෙච්චර බණ ඇහුවත් අපිට අර අතෑර ගන්න බැරි හින්දා අපේ රණ්ඩු වැඩි. ඔය දැන් ඕගොල්ලෝ ජීවත් වෙන රට ගත්තොත් ඕස්ට්‍රේලියාවද? ඕස්ට්‍රේලියාව ගත්තොත් ජාතීන් කීයක් නම් ඉන්නවද? ඒත් කුලල් කන්නේ. කුලල් කන්නේ. දැන් මේකේ පහක් ඇති. හැම තිස්සෙම ඉන්නේ හොට් ටෙම්පරේචර් එකේ මේ. කොයි වෙලේ පන්සල් වලට ගහයිද, පල්ලි වලට ගහයිද, කෝවිල් වලට ගහයිද, හාමුදුරුවෝයි පූජකයයි ගහගනීද? ඉතාලම රත්තුණු මනස කෙනෙක් කොච්චර හරි අපේ රට තියෙන්නේ. අපේ රට එහෙම තැනක තියෙන්නේ. අපිට හැමතිස්සෙම එහෙම එකක් තියෙනවානේ. ගෙදර බලන්න ගෙවල් වල ළමයි දෙන්න හරි තියලා යන්න බයයිනේ. ගහගෙනත් දන්නේ එනකොට. ඔළුව පළලත් දන්නේ නැහැ. දතක් කඩලද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපේ රටේ තියෙනවා එහෙම කරුම මොකද්දෝ ගතියක්. මේ රට හරි හොඳ රට. ඉතින් ඇත්ත වශයෙන්ම අපේ මව් රට අපිට ඉතින් ඊට එහා එකක් ලෝකේ නැහැ. ඒ අපේ රට හින්දානේ අපිට එහෙම දැනෙන්නේ. නමුත් මෙහි ඉන්න වැසියන්ගේ ගති ස්වභාවයක් නේ. ආගමික වේවා ආගමික නොවන වේවා ඒ හැම ශේස්ත්‍රයකම ඉන්න අය හැම තිස්සෙම ඉන්නේ යවට වගේ රත් වෙලා. කුලල් කණ්ඩ ඔන්න මෙන්නනේ. ඔන්න මෙන්න ඉන්නේ. චුට්ටක් යත්නම් ඇති. නරක වචන කියාගෙන ඉතින් එහෙම ලෝකේ අනිත් මිනිස්සු අතරත් ඒවා දකිනවා අපි. ඒ වුණාට මේ වගේ බැඳගෙන නේද? ගැට ගහගෙන කුලල් කන ගතියක් මට තේරෙන්නේ අපි වගේ සමාජවල තමයි තියෙන්නේ. දැන් මේවා කියලා දෙන්නේ මේ රට පහත් කරන්න නෙමෙයි. දැන් මේවා කිව්වා සමහරවිට අන්න ඒ බද්දියාරු සිංහල ජාතියට බයිනවා. මේ වගේ උදාර ජාතිය ලෝකේ තව ඉන්නවද? නෑ. ඉතින් එහෙම කියන්න පුළුවන් මේ වගේ උදාර ජාතියක් කොහෙවත් නැහැයි කියලා ලෝකේ කිසිම ජාතියක් දැකපු නැති අයට. මම ඉතින් ලෝකේ තව ජාතීන් දැකලා තිනවා. හරි උදාර මිනිස්සු ඉන්නවා ඒවයිත්. මෙහෙත් හොඳ මිනිස්සු ඉන්නවා. ඒවයිත් හොඳ මිනිස්සු ඉන්නවා. ඒවයිත් නරක මිනිස්සු ඉන්නවා. මේවයිත් නරක මිනිස්සු ඉන්නවා. නැතුව මෙහි নিরপেক্ষ හොඳ ජාතියක් නැහැ කොහෙවත්. මේ රටේ කොයි කොනකවත් මට එහෙම নিরপেক্ষව හොඳ අය නැහැ හොයාගන්න. සාපේක්ෂව හොඳ මිනිස්සු ඉන්නවා. එක එක කාරණාවල නේ. එක එක කාරණාවල සාපේක්ෂ යහපත් මිනිස්සු අපිට ලෝකේ පුරා ඕන රටකදී දකින්න පුළුවන්. හැබැයි අපේ ගැටන වැඩිම අපේ බැඳීම් වැඩි හින්දා. අපේ බැඳීම් වැඩි හින්දා. ගොඩක් බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ මොන ප්‍රශ්නේ වුණත් කතා කරලා විසඳ ගන්න. නේ? ආගියුමන්ට් එකක් විතරනේ. නැතුව මේ පාර මැද ගහගන්න යන. එහෙම ගැටුම් ඇත්ත වශයෙන්ම ලෝකේ හරි අඩුයි දකින්න. ශිෂ්ට ජාතීන් අතර. ගෝත්‍රිකයෝ අතර තමයි චූටි දෙයටත් ගැටෙන්නේ. ඒ බලන්න කාර් ගත්තු ගමන් ගෙදරට ගේන්න කලින් දාගන්න එක තමයි ඉන්ෂුරන්ස් එකක් නේ. දාගන්න. හැබැයි වාහනයක් හැප්පුණු ගමන් පාර මැද නවත්තලා ගහ ගන්නවා. දැන් ඉන්ෂුරන්ස් දැම්මේ ඇයි? හැප්පෙන්න පුළුවන් බව හොන්දටම පිළි අරගෙනනේ. ඒ හැප්පුණාට පස්සේ මරා ගන්න ඉන්ෂුරන්ස් කෝල් කරන්නේ නැතුව. ආගියුමන්ට් එකක් තියෙන්න පුළුවන් කවුද වැරද්ද කියලා. ඒ නරක වචන කියාගෙන. පාරෙන් වාහනේ හොල්ලන්නේ නැතුව තව 100 ගානකගේ ගමන පරක්කු කරලා. නේද? මූණකට තලලා. එහෙම හැසිරෙන්න හොඳ නැහැ මිනිස්සු. ඒ මොකද හේතුව? ඒගොල්ලෝ හිතන අපි දුක් විඳලා ගත්ත වාහනේ. මේක අපන්න කාටවත් අයිතියක්. ඉතින් මං දන්න තරමට එහෙම අම්මු තරහකාරයේ කැරුණුකොට
මේ පස්සෙන් ඇවිල්ලා හෝ ඉස්සරහින් ගිහලා එහෙම කවුරුවත් හප්පන්නේ නැහැ කවුරුක්වත් නේ. එහෙනම් චේතනාත්මකවම අපිව මරන්න කවුරු හරි පන්නගෙන ඇවිල්ලා හප්පලා වෙන්න ඕන. අපිට මොලේ තියෙන්න ඕනනේ. මේ මිනිසයා වෙන කල්පනාවක හෝ වෙන මොකක් හරි ඉක්මනක ඇවිල්ලා මෙයා ගැතින් හැපුණා. එයා අපේ හප්පන්නාවේ නෑ. නමුත් එයාගේ ඒ වෙලාවේ මානසික තත්ත්වය. අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනි විදිය බොහොම උපේක්ෂා සහගත වෙන්න බෑ. ඒ වගේ වෙලාවට නරක නපුරු වචන කියාගෙනනේ පහර දෙන්න ගිහිලා වටේ පිටේ ඉන්න අයත් එකතු වෙලා අපේ හැසිරීම ශිෂ්ට නැහැ. මහා පාරදී සම්බන්ධකම් වලදී, ගෙදර සම්බන්ධකම් වලදී මේවයි ප්‍රශ්නේ තමයි. අපි අපේ දේට ඕනවට වඩා ඇලුනම අපි හිතනවා අපේ දේට මුකුත් වෙන්න බෑ කියලා. බුද්ධ ධර්මයේ යෝජනාව තමයි ඔබ කොච්චර ඇලුණු දේ වුණත් ඔබගේ වසඟේ තියාගන්න බෑ. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න. සබ්බේ සංඛාරා අනිච්චානේ. සියලුම හේතු ප්‍රත්‍ය නිසා හටගත්තු දේවල් අනිත්‍යයි. ස්ථිර නැහැ. විපරිණාමී වෙනස් වෙනවා. අඤ්ඤතභාවී අන්ස්වභාවයකට පෙරලෙනවානේ. එකම විදියට තියෙන්නේ නැහැ. ඊළඟට ඒක අවබෝධ කරගත්තොත් කෙනෙක් එයා කිසිම දෙයක් තදින් අල්ලන්නේ නැහැ. මමමයි, මගේමයි, මගේ ආත්මෙමයි, මට ඕන විදියටමයි. අන්න එතනින් ගැලවෙනවා. එතනින් ගැලවුණාම දේවල් තමන්ගේ පාලනයෙන් ගිලිහෙනකොට යක්ෂයෝ වගේ කටයුතු කරනවා වෙනුවට උපේක්ෂාවෙන් කටයුතු කරනවා. යමක් තියාගන්න උත්සාහ කළත් උත්සාහ කරන්නේ සදාචාර සම්පන්නව. නීත්‍යානුකූලව. අනිකාට අයුක්තක් නොකර. ඒ මනුස්ස මට්ටමනේ. ඒකනේ සත්පුරුෂ මට්ටම. යහපත් මිනිසාගේ මට්ටමට එනවා යා. එතකොට ගැටුම් අඩුයි. මට ඔබට මෙච්චර වෙලා කියලා දෙන්න ඕනේ උනේ මේ ගැටුම් වල හේතු මොකක්දනේ. ඊළඟට මේකෙන් ගැලවෙන්න නම් ඉතින් අපි ගැඹුරුම කාරණේ තේරුම් ගන්න ඕනේ. ගැඹුරුම කාරණේ තමයි කිසිම දෙයක් මගේ කරගන්න බෑ. කිසිම දෙයක් මම විදියට තියාගන්න බෑ. මගේ ආත්මේ කරගන්න බෑ. ඒවා වෙනස් වෙනවමයි. ඒ කාරණාව නිතර නිතර පුද්ගලයන්ට අදාළව, ද්‍රව්‍ය වලට අදාළව අපි තේරුම් ගන්නවා. තේරුම් ගත්තම ඒ ද්‍රව්‍ය හෝ පුද්ගලයෝ අඤ්ඤතභාවී, විපරිණාමී, අනිත්‍යතා කියන ධර්මතාවයන්ට පත් වෙනකොට මධ්‍යස්ථ සිතකින් ඒවට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතෙන්ට උත්සාහ කරන්න. එතකොට ඔබේ ගෙවල් සැනසිලි සාගත තැන් බවට මේ අලුත් අවුරුද්දේ පත් වෙයි. නැත්තම් සැනසිල්ල නැති වෙනවා. නැත්තම් සැනසිල්ල නැති වෙනවා. නැත්තම් සාමය නැති වෙනවා. සතුටින් ඉන්න හම්බ වෙන්නේ නැති වෙනවා. මොකද අපි ඉන්නේ පොඩි කාලයයිනේ. පොඩි කාලයයි ගොඩක් කල් ඉන්න අය නෙමෙයි අපි. ඒ හින්දා අපි ඉන්න ටිකේ කොහොම සාමකමී මනසකින් අපි ඉඳලා මිය යනවා. ඒකට නම් උග්‍ර ඇලීම් වලිනුයි, උග්‍ර ගැටීම් වලිනුයි පුළුවන් තරම් නිදහස් වෙන්න ඕන. පුළුවන් තරම්. එතකොට සැනසෙල්ල ඉඳලා සැනසෙල්ලේ යන්න පුළුවන්. එතකොට අපි ගියපු දවසටත් හැමෝටම හිතෙයි තව හිටියනම් හොඳයි කියලා. අපි උග්‍ර ගැටෙන සුළු අය නම් නේ බල ඉඳී යන්නේ කවද්ද කියලා. අන ඇද හරි ඉන්නවනේ පුතුම කරුමේ කියන්නේ කියා. අපේ මරණය පතන අය ලෝකෙ වැඩි වෙයි. මොකද අපි ගැටෙන සුළු අය වුණාම අප්‍රසන්න වෙනවනේ. අපිත් එක්ක ඉඳීම මහ වාදයක් වෙනවනේ. එහෙනම් යහපත් මිනිස්සුයෝ වෙමු අපි. යහපත් මිනිස්සෙකුට තමයි හොඳ බෞද්ධෙක් වෙන්න පුළුවන් පසු. යහපත් මිනිසෙක්වත් නොවි හොඳ බෞද්ධෙක් වෙන්න බෑනේ. ඉතින්ලා හොඳ මිනිසෙක් වෙන්න. මිනිස්සුන්ගේ දුර්වලකම් ඉවසන්න ඕනනේ. ඕන කෙනෙක්ගේ දුර්වලකම් තියෙන ඉවසන්න ඕන. ඉවසන්න පුළුවන් වුණොත් ගැටුම අඩු වෙනවා. ගැටුම අඩු වෙනවා දුර්වලකම් ඉවසන්න පුළුවන්. කවුරු හරි වැරද්දක් කරනවා දැක්කත් අනේ කෙලෙස් වලට වසඟ වෙලා වෙන්නේ නැති කියලා හිතුවා. අපිට යාට නිඳා කරන්න, අපහාස කරන්න, හිංසා කරන්න හිතෙන්නේ නැහනේ. මොකක් හරි ආසාවකට අහු වෙලා, ක්ලේශයකට වසඟ වෙලා, තාම තේරෙන්නේ නැහැ සසරේ බය කියලා එහෙම හිතුවම අපිට යාට හිංසා කරන්න, පීඩා කරන්න හිතෙන්නේ නැහැ. පුළුවන් තරම් නොහොල්මනේ වැරද්ද කියලා දෙන්න හිතේ.
නැතුව සමාජයට ගෙනිහිල්ලා කෑකෝ ගහලා හිංසා කරලා ගහලා නේ රාණ්ඩු කරලා ඒ ගතියට අපි යන්නේ අත වශයෙන්ම අපිටත් අවබෝධයක් නැතුව අපි දේවල් එක වැඩ කරනවා. හොඳ බෞද්ධයෝ වෙන්න ඕනේ අපි. හොඳ මිනිස්සුයෝ වෙන්න ඕනේ. අපි ඉන්නේ පොඩි කාලයයි. සමහර විට මේ අපි කාගේ අන්තිම බණ දේශනාව වෙන්න පුළුවන් නේ. කාගෙත්? මගේ, ඔබගේ. අපි එච්චර අනිත්‍ය ජීවිතයක් තියාගෙන ඇයි අපි නිකන් නොමරනවා වගේ රණ්ඩු වෙන්නේ නේ. ඒ කියන්නේ හිතා. තාම් ශ්‍රද්ධාවෙන් මතුගම දෙහිගස් මුල්ල ප්‍රදේශයේ ඉඳලා මේ ඥාති හිත මිත්‍රාදීන් මේ බෞද්ධ නාලිකාවේ මැදිරි පරිශ්‍රයට පැමිණිලා බොහෝම ශ්‍රද්ධාවෙන් අද පින්කම කරා.